තාලත් එක්ක ඔබේ දෙවන විෂය පාඩම. ඔබේ විෂය මාලාවේ දෙවෙනි පාඩම පටන් ගන්න කලින් මම මෙන්න මෙහෙම කිව්වොත් මේ 10 ශ්‍රේණියට සුදුසුකම් ලැබූ දරුවන් එහෙම නැත්නම් ටිකක් ආඩම්බර හිතන විදිහට මම මෙන්න මෙහෙම විස්තර කරොත් මේ ඉන්නේ ලබන වසරේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේ ආදරණීය දරුවන්. එහෙම කිව්වහම පුංචි ආඩම්බරයක් පොඩි අභිමානයක් දැනෙනවා. ඒ ආඩම්බරයේ අභිමානය දැනිලා මදි. එතන ඒ ආඩම්බරයේ අභිමානය ඇතුලේ වගකීමක් තියෙනවා. විශ්වාසයෙන් යුතුව ඔබ සැලසුම් සහගතව මේ 10 ශ්‍රේණියේදී වැඩ කරගෙන යනවා නම් අන්න පුතේ ඔබට දිනන්න පුළුවන්. ඒ දිනන්න අවශ්‍ය කරන සියලු දේවල් අපි ඔබ වෙනුවෙන් සපයන්න සූදානම්. ඒ අධ්‍යාපන අවශ්‍යතාවය සඳහා අපි ඔබ වෙනුවෙන් මේ පවත්වන රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාවේ අද දිනේ තෝරගෙන තියෙනවා දෙවෙනි පාඩම වර්ගමූලයේ පාඩම. හොඳයි. ද්වීපිතේ අපි බලමු මේ වර්ගමූලයේ පාඩමේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එතනට යනකොට වර්ගමූලයේ පාඩම කියලා කිව්වහම ඔබ කල්පනා කරන වර්ගමූලය මම හොඳින්ම දන්නවනේ කියලා. ඔව්. ඔබ වර්ගමූලය හොඳින්ම දන්නවා. හැබැයි එක්තරා සීමාවක. අපි 10 ශ්‍රේණියේදී ඔබට නැවතත් වර්ගමූලයේ පාඩමේ තවත් ටිකක් එහාට එක්කන් ගිහිල්ලා වර්ගමූලය හොයන්න පුරුදු කරනවා. අපි එතෙන්ට යන්න කලින් වර්ගමූලයේ පටන් ගන්නකොට පුංචි දවස්වල ඉඳන්ම අපි මුලින්ම කතා කරන්නේ වර්ගය කියන කෙනා. සංඛ්‍යාවක වර්ගය. සංඛ්‍යාවක වර්ගයට යන්නත් කලින් අපි මුලින්ම කතා කරේ මෙන්න මේ විදිහට. බලන්න. පූර්ණ සංඛ්‍යාවක වර්ගය බලන්න. පූර්ණ සංඛ්‍යාවක වර්ගය කිව්වහම මම මෙන්න මෙහෙම දෙයක් සටහන් කරනවා. සලකන ලබන සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වීමෙන් සලකන ලබන සංඛ්‍යාවෙහි වර්ගය ලැබෙයි. මේ ඔබ හොඳින් දන්න කාරණාවක්. අපි සංඛ්‍යාවක් අරගෙන ඒ සංඛ්‍යාව ඒ සංඛ්‍යාවෙන්ම ගුණ කරොත් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වුණාම අපි කියනවා ඒ අපි සලකන සංඛ්‍යාවේ වර්ගය ලැබෙනවා කියලා. ඔබ මේ ගැන ඉගෙන ගන්නේ 6 ශ්‍රේණියේදී. ඔබ 6 ශ්‍රේණියේදී මුලින්ම කතා කරනවා සමචතුරස්‍ර සංඛ්‍යා. එතනදිත් කතා කරනවා සංඛ්‍යාවකින් ගුණ වීම. ඊට පස්සේ ඔබ දර්ශක පාඩමේදී තමයි මේ වර්ගය කියන වචනේ හඳුනගන්නේ. අපි ඉගෙන ගන්නවා සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙම ගුණ වෙනවා නම් අන්න සංඛ්‍යාව වර්ග වෙනවා කියලා. ඒ බව දැක්වීම සඳහා අපි දර්ශක භාවිතා කරනවා. බලන්න මෙන්න මේ විදිහට. අපි මේ විදිහට ලියනවා එකෙහි වර්ගය. එකෙහි වර්ගය එක්වරක් එකයි. මේ විදිහට අපි පූර්ණ සංඛ්‍යාවක් සලකලා වර්ගය සලකන්න ගියොත් පූර්ණ සංඛ්‍යා 1 2 3 4 5 මේ විදිහට තියෙන පූර්ණ සංඛ්‍යා වර්ගය සඳහා අරගෙන ගියොත් බලන්න පුතේ එකේ වර්ගය 1යි දෙකේ වර්ගය දෙවරක් 2 4යි තව ඊළඟ පූර්ණ සංඛ්‍යාව 3 තුනෙහි වර්ගය 3 වරක් 3 9යි ඊළඟ පූර්ණංග සංඛ්‍යාව 4 4ේ වර්ගය 4 වරක් 4 16යි තව බලමු අපි පහේ වර්ගය 5 වරක් 5 25යි. ඔබ හොඳින්ම දන්නවා මේ පූර්ණ සංඛ්‍යාවල වර්ගයන් මම කතා කරන්නේ. 6 වර්ගය 6 වරක් 6 36ක්. ඊළඟට 7 වර්ගය 7 වරක් 7 49ක්. 8 වර්ගය 8 වරක් 8 64ක්. 9 වර්ගය 9 වරක් 9 81ක්. 10 වර්ගය 10 වරක් 10 100ක්. මේ ඔබ හොලින්ම දන්න කාරණා. මම මේ ගැන කතා කරන්නේ මේ පාඩමට ඔබ පිවිසෙනවා නම් දුවේ පුතේ ඔබේ පාඩමට පිවිසෙන්න මෙන්න මේ වර්ග සංඛ්‍යා ටික දැනගෙන ඉන්න ඕනේ. අපි 6 වසරේදී ඉගෙන ගත්ත සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙම ගුණ වීම පූර්ණ සංඛ්‍යාවක වර්ගය. මේ පූර්ණ සංඛ්‍යාවක වර්ගය කතා කරනකොට ඔබ ඉගෙනගෙන තියෙනවා පූර්ණ සංඛ්‍යාවක් වර්ග වෙලා ලැබෙන පූර්ණ සංඛ්‍යාවකට අපි තවත් නමක් කියනවා. ඔබට මතකද? බලන්න මෙන්න මේ මම දෙන සටහන. පූර්ණ සංඛ්‍යාවක් වර්ග වීමෙන් සෑදෙන සංඛ්‍යාවකට අපි කියනවා පුතේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියලා. ඔබ මේ ගැන ඉගෙනගෙන තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් වර්ග වුණාම අන්න හැදෙනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපි කලින් කතා කරපුවා. එකෙහි වර්ගය, දෙකෙහි වර්ගය, තුනෙහි වර්ගය, හතරෙහි වර්ගය, පහෙහි වර්ගය මේ පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යාවල වර්ගය සැලකුවේ. එහෙමනම් ඒ ලැබුණේ පූර්ණ සංඛ්‍යාවල වර්ගයක් නම් ඔව් ඒ පූර්ණ වර්ග සංඛ්‍යාවන් ලැබුණේ. අපි කලින් කතා කරපු සංඛ්‍යා 10ම පූර්ණ වර්ග සංඛ්‍යාව වෙනවා. අපි බලමු මේ සංඛ්‍යා ටික. මෙන්න 1 4 9 16 25 36 49 64 81 100 මේ පූර්ණ වර්ග සංඛ්‍යා 10 ඔබට හොඳින් මතකයි. ඔබ හොඳින් මතක තබාගත යුතුයි. ඒ නිසා මම ඔබට අවධාරණය කියනවා පුතේ නමත් එක්කම අපේ දරුවන්ට අමතක වෙන තැන් පූර්ණ වර්ග සංඛ්‍යා කිව්වහම ටක් ගාලා මතක් වෙන්න ඕනේ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් කියනවා පූර්ණ සංඛ්‍යාවක් වර්ග වුණාට පස්සේ ලැබෙන සංඛ්‍යාවකට. මේ තියෙන පුතේ පූර්ණ වර්ග සංඛ්‍යා. අපේ පාඩම පූර්ණ වර්ග සංඛ්‍යා නෙමෙයි. අපේ පාඩම වර්ගමූලය. අපි යමු එතනට. බලන්න. මම මෙන්න මේ විදිහට කියනවා. සංඛ්‍යාවක වර්ගමූලය ගැන. දැන් කතා කරන්න යන්නේ සංඛ්‍යාවක වර්ගමූලය ගැන. අපි එතනදී වර්ගමූලය විස්තර කරනවා බොහොම සරලව. මෙන්න මේ විදිහට. බලන්න. සංඛ්‍යාවක් ලැබීමට වර්ග වී ඇති සංඛ්‍යාව මගින් එම සංඛ්‍යාවෙහි වර්ගමූලය දැක්වේ. අපි කියනවා සංඛ්‍යාවක් ලැබෙන්න
වර්ග වුණු සංඛ්‍යාවට අපි කියන්නේ සංඛ්‍යාවේ වර්ගමූලය කියලා. දැන් සරලයි. අපි පූර්ණ වර්ග සංඛ්‍යා කතා කරානේ. එහෙමනම් පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය බොහොම පහසුවෙන් අපිට කියන්න පුළුවන්. අපි කලින් ඉගෙනගෙනත් තියෙනවා. වර්ගමූල ලකුණ. ඔබ ඒ බවත් හොඳින් හඳුනනවා. බලන්න. මම මේ සටහන් කරනගේ එකෙහි වර්ගමූලය. එකෙහි වර්ගමූලය කිව්ව ගමන් ඔබ හඳුන ගන්නවා. එක හැදෙන්නේ, එක ලැබෙන්නේ එකෙහි වර්ගයෙන්. එහෙමනම් එකෙහි වර්ගමූලය අපි සටහන් කරනවා 1යි කියලා. මේ විදිහට අපි ඊළඟට වර්ගමූලය මම ඔබෙන් ඇහුවොත් අපි වර්ගමූලය දන්නේ කාගේද? ඔබට ඉක්මනින් මතක් වෙන්න ඕනේ. අපි පූර්ණ වර්ග සංඛ්‍යාවල තමයි වර්ගමූලය බොහොම පහසුවෙන් පූර්ණ සංඛ්‍යාවක් විදිහට ප්‍රකාශ කරන්නේ. එහෙනම් අපි ඉක්මනින් සටහන් කරලා බලමු. මෙන්න පුතේ මම සටහන් කරනවා 4ේ වර්ගමූලය 2යි. 4 ලැබෙන්නේ දෙකෙහි වර්ගයෙන්. 4ේ වර්ගමූලය 2යි කියලා කියනවා. මේ බලන්න. 9ේ වර්ගමූලය 3යි කියලා ලැබෙනවා. 3 වරක් 3 9යි. 16ේ වර්ගමූලය 4යි. 16 ලැබෙන්නේ 4 වර්ග වීමෙන්. මේ බලන්න. 25ේ වර්ගමූලය 5යි. 25 ලැබෙන්නේ 5 වර්ග වීමෙන්. අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු. 36ේ වර්ගමූලය 6යි. 49ේ වර්ගමූලය 7යි. 64ේ වර්ගමූලය 8යි. 81ේ වර්ගමූලය 9යි. 100 වර්ගමූලය 10යි. මේ ඔබ දන්න කාරණා. මේ දේවල් මතක් කරන්නේ දුවේ පුතේ. ඔබ 10 ශ්‍රේණියේදී මේ ඉගෙන ගන්න යන වර්ගමූලය කියන කොටස නිවැරදිව තහවුරු කරගන්න නම් ඉගෙන ගන්න නම් ඔබ මේ සම්බන්ධව මුලින්ම දැනගෙන සිටිය යුතුයි. ඔබ දන්න දේවල් මතක් කරනකොට මෙතන අපි මේ කතා කරන්නේ දුවේ පුතේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය. පූර්ණ සංඛ්‍යාවක් වර්ග වීමෙන් ලැබෙන සංඛ්‍යාවක් පූර්ණ වර්ග සංඛ්‍යාවක් 1 4 9 16 25 36 49 64 81 100 මේ 100 වෙනකන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා 10යි. හොඳින් මතක තියාගන්න. ඒ සංඛ්‍යාවල වර්ගමූලය අපි පූර්ණ සංඛ්‍යාවක් විදිහට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න දන්නවා. හරි. පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය අපේ දරුවන්ට හොයන්න පුළුවන්. ඒ දේවල් ටික කතා කරන ගමන් මොනවද 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න යන්නේ. පුතේ අපි දැන් කතා කරනවා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය සෙවීම. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය සෙවීම. මොකක්ද කරන්න තියෙන්නේ? බලමු. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් නොවේ කියනවා. ඒ බව නම් පැහැදිලිනේ. මොකද පූර්ණ සංඛ්‍යාවක් වර්ග වුණොත් තමයි පූර්ණ වර්ග සංඛ්‍යාවක් හැදෙන්නේ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි නම් ඒ පූර්ණ සංඛ්‍යාවක් වර්ග වෙලා නෙමෙයි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් වර්ගමූලයේ විදිහට තියාගන්නේ නැහැ. වර්ග වුණ සංඛ්‍යාව එයා දශම සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මේ දශම සංඛ්‍යාව හොයන්න ගියාම අන්න පොඩ්ඩක් අපි අවස්ථාවයටපත් වෙන තැනක්. එතනදී ගණනය කිරීමක් කරන්න වෙනවා. මේ මතකයෙන් කියන වැඩක් නෙමෙයි. පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය අපි මතකයෙන් කිව්වට අපිට මෙතන මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවනකොට වර්ගමූලය මේ විදිහට ප්‍රකාශ කරන්න බැරුව යනවා. අන්න ඒ නිසා මෙන්න විකල්පයක් අරන් එනවා. බලන්න. ඒ අනුව පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක් සඳහා ආසන්න අගයක් වර්ගමූලය ලෙස ලබාගත හැකියි. දැන් ආසන්න අගයක් ලබා ගන්න හදන්නේ. ඇයි? හරියට මගේ කියන්න බෑ. බැරි නිසා අපි ආසන්න අගයකට යනවා. ඒ යනකොට මොකද කරන්නේ? මෙන්න කියනවා පුතේ අලුත් කතාවක් බලන්න. එවැනි ආසන්න අගයක් සන්නිකර්ෂණයක් යයි කියනු ලැබේ. මේ අලුත් වචනයක් අපි කියනවා මේ ආසන්න අගයක් ලබා ගන්නේ වර්ගමූලය අපිට හරියටම කියන්න බැරි නිසා අපි වර්ගමූලය සඳහා ආසන්න අගයක් ප්‍රකාශ කරන්න හදනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන විට අන්න ඒ ආසන්න අගය ලබා ගැනීම ඒකට කියනවා පුතේ සන්නිකර්ෂණයක් කියලා. අපි සන්නිකර්ෂණ අගයක් ලබා ගන්න හදන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය සඳහා. බලමු කොහොමද මේ සන්නිකර්ෂණය කරන්නේ කියලා. ආකාර කීපයක් තියෙනවා. අපි 10 ශ්‍රේණියේදී කතා කරන්නේ පුතේ මෙන්න මේ සන්නිකර්ෂණ ක්‍රමය. බලන්න. අපි කියනවා වර්ගමූලය පළමු දශම ස්ථානයේ සන්නිකර්ෂණය. එහෙමත් නැත්නම් පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය කියලා. අපි පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය කෙටියෙන් කියනවා. එහෙම නැත්නම් ටිකක් විස්තර කරලා කියනවා වර්ගමූලය පළමු දශම ස්ථානයට සන්නිකර්ෂණය කිරීම කියලා. මොකක්ද මේ සන්නිකර්ෂණයෙන් දැන් කරන්න හදන්නේ? ආසන්නගේ ලබා ගන්නේ කොහොමද? අපි දැන් ඒ ගැන කතා කරමු. මෙන්න ඔබ හඳුනා ගන්න ඕන පළවෙනි ලක්ෂණය. වර්ගමූලයේ අවශ්‍ය සංඛ්‍යාවෙහි දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හඳුනා ගන්න කියනවා. පළවෙනි කාරණාව ඔබට වර්ගමූලය සෙවිය යුතු නම් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන විට පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය හොයන්න යන්නේ. එහෙමනම් ඔබ දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයා ගන්න ඕනේ. මොකක්ද මේ කියන කතාව? අපි බලමු. මම මෙන්න සංඛ්‍යාවක් තෝරගන්නවා. වර්ගමූල 18. 18 කිව්වහම 18ේ වර්ගමූලේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න බෑ. මොකද මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. අන්න එහෙම වෙලාවට ඔබ මුලින්ම තෝරගෙන ඉන්න ඕනේ මේ සංඛ්‍යාවට දෙපසින් වූ පූර්ණ වර්ග සංඛ්‍යා දෙක කවුද කියලා. බලන්න. අපි දන්න පූර්ණ වර්ග සංඛ්‍යා 1 4 9
16 25. ඔන්න 18 ඉන්නේ 16 සහ 25 අතර. බොහොම සරල හඳුනා ගැනීමක්. ඒකයි මම කලින් කිව්වේ. ඔබ මෙතනට එන්න නම් පූර්ණ වර්ග සංඛ්‍යා හඳුනගෙන ඉන්න ඕනේ. මතක ඇතුවේ ඉන්න ඕනේ. 1 4 9 16 25 කියනකොට 18 ඉන්නේ 16ත් 25ත් අතර. එහෙමනම් මෙන්න මම කියනවා 18 16ත් 25ත් අතර සංඛ්‍යාවක්. ඒ කියන්නේ 18 වර්ගමූලය 16 වර්ගමූලයත් 25 වර්ගමූලයත් අතර විය යුතුයි. මෙන්න මේ හඳුනා ගැනීම මුලින් ඔබට කරන්නම වෙනවා. බලමු අපි තවත් උදාහරණයක්ම තෝරගෙන. මේ බලන්න. මම ඊළඟට තෝරගන්නවා වර්ගමූල 77. වර්ගමූල 77 කිව්ව ගමනුත් ඔබ දන්නවා මේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඔබ මුලින්ම කල්පනා කරන්න ඕනේ ඔබ දන්න පූර්ණ වර්ග සංඛ්‍යා 1 4 9 16 25 36 49 64 81. ඔන්න හරි. 64 81 77 කියන්නේ 64ත් 81ත් අතර සංඛ්‍යාවක්. එහෙමනම් 77 දෙපසින් වූ පූර්ණ වර්ග සංඛ්‍යා දෙක 64 සහ 81 කියන සංඛ්‍යා දෙක. එහෙමනම් මම සටහන් කරනවා 77 64ත් 81ත් අතර ඉන්නේ. එහෙමනම් වර්ගමූල 77 යගයත් වර්ගමූල 64ත් වර්ගමූල 81ත් අතර අගයක් විය යුතුයි කියලා. හොඳයි පුතේ. අපි බලමු තවත් එක උදාහරණයක්. දැන් නම් ඔබට කාරණාව පැහැදිලි. වර්ගමූල 91 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඉක්මනින් කල්පනා කරන ඔබ දන්න පූර්ණ වර්ග සංඛ්‍යා 1 4 9 16 25 36 49 64 81 100 91 ඉන්නේ 81ත් 100ත් අතර සංඛ්‍යාවක් විදිහට. එහෙමනම් 91කින් දෙපසින් වූ පූර්ණ වර්ග සංඛ්‍යා දෙක. එකක් 81 එකක් 100. ඒ නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට බලන්න. මම සටහන් කරනවා 91හි වර්ගමූලය වර්ගමූල 81ත් වර්ගමූල 100ත් අතර අගයක් වෙන්න ඕන කියලා. දැන් බලන්න තවම හඳුනා ගැනීමක් කරා විතරයි. කුමන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක අතර පිහිටනවද කියලා. තවම සන්නිකර්ෂණයක් ලැබුණේ නැහැ. මොකක්ද අපි ඊළඟට කරන්න ඕනේ? මෙන්න පුතේ කාරණාව බලන්න. එම දෙපස පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙහි වර්ගමූල දෙක අතර අගයක් ලෙස සලකන ලබන සංඛ්‍යාවෙහි වර්ගමූලයේ පිහිටයි කියනවා. මේ අපි සලකපු පූර්ණ වර්ග සංඛ්‍යා දෙකේ වර්ගමූලයන් දෙක අතර අගයක් තමයි අපි සලකන සංඛ්‍යාවේ වර්ගමූලය වෙන්න ඕනේ. ඒ බව නම් ඔබට පැහැදිලි. හැබැයි ඒ අගේ ගලපගන්නේ කොහොමද? දැන් අපි බලමු එක ගලපන විදිහ. කලින් ලබාගත් උදාහරණයකින්ම. මම අර ගන්නවා වර්ගමූල 18. වර්ගමූල 18 පළමු සන්නිකර්ෂණයට වර්ගමූලය සොයන්න. පළමු සන්නිකර්ෂණයට යන්න හදන්නේ. පළමු සන්නිකර්ෂණය කිව්වහම අපි කලිනුත් කිව්වා දශම ස්ථාන එකකට ආසන්න පළමු දශම ස්ථානයට තමයි අපි මේ සන්නිකර්ෂණය ලබා ගන්න. එහෙමනම් ලැබෙන පිළිතුර දශම ස්ථාන එකක් සහිත සංඛ්‍යාවක් වෙන්න ඕනේ. බලමු කොහොමද ඒක ගලපගන්නේ කියලා. දැන් මම ගෙනියන්න හදන්නේ අර කලින් අපි හොයාගත්ත දේවල් ටිකට. වර්ගමූල 18 16ත් 25ත් අතර අගයක් 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය 5යි. ඔබ බොහොම හොඳින් දන්න කාරණා. මම සටහන් කරනවා යගයන් දෙක 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය 5යි කියලා. දැන් කාරණාව 18 වර්ගමූලය මේ සංඛ්‍යා දෙක අතර 4ත් 5ත් අතර විය යුතුයි. වගේ මේ ලැබෙන අගය දශම ස්ථාන එකක් සහිත සංඛ්‍යාවක් විය යුතුයි. එහෙමනම් පුතේ මෙන්න ලැබිය හැකි අගයන් සටහන් කරන්න හදන්නේ 4 සිට 5 වෙනකන් දශම ස්ථාන එකක් සහිත අගයන් විදිහට 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 4.9 මම ආසන්න අගේ හොයන්න ඕනේ. ඒ ආසන්න අගේ හොයන්න උනහම මම 4.0 පටන් ගත්තොත් එයාගේ වර්ගය නම් දන්නවා. 4 වර්ගය 16 නේ පුතේ. එතනින් එහාට 4.1 සලකපු ගමන් 4.1 වර්ගය ගුණ කරලා හොයා ගන්න වෙනවා. 4.2 වර්ගය ගුණ කරලා හොයා ගන්න වෙනවා. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වීමෙන් වර්ග සංඛ්‍යාවක් සෑදේ සංකල්පය. දැන් යාව පාවිච්චි කරන්න යන්නේ අපි පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන විට පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම සඳහා. මේ ඊළඟ සංඛ්‍යාව වර්ගමූල 77. අපි යාවත් කතා කරලා මෙමු. එයාවත් කතා කරලින් පුතේ. වර්ගමූල 77 අපි සැලකුවොත් කවුද දෙපස පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක? ඒ දෙක අපි සටහන් කරා 64 සහ 81. ඒ දෙන්නගෙන් වර්ගමූල දන්නවා. අපි ඉක්මනින් බලමු. 64 වර්ගමූලය 8යි 81 වර්ගමූලය 9යි. දැන් මම ඔබෙන් අහනවා එහෙනම් පුතේ ලැබිය හැකි අගයන් කියන්න කියලා. ඔබ බොහොම පහසුවෙන් ලැබිය හැකි අගයන් සියල්ලම කියනවා. ලැබිය හැකි අගයන් දශම ස්ථාන එක බැගින් වූ සංඛ්‍යා 8.1 8.2 8.3 8.4 8.5 8.6 8.7 8.8 8.9 මෙතනත් කොහෙන්ද පටන් ගන්නෙ? ඒ පටන් ගන්න පුංචි උදව්වක් මම ඔබට කරන්නම්. ඊට කලින් අපි අර අනිත් සංඛ්‍යාවත් බලලිමු. අපි උදව්ව කරන්න කලින්
අපි සලකපු ඊළඟ සංඛ්‍යාව වර්ගමූල 91. බලන්න. මම වර්ගමූල 91 පළමු සන්නිකර්ෂයේ වර්ගමූලය හොයන්න ගියොත් කලින් අපි හොයාගත්තා දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක. අරගමුද? 81 සහ 100. 81 වර්ගමූලය 9යි 100 වර්ගමූලය 10යි. එහෙමනම් ලැබිය හැකි අගයන් දශම ස්ථාන එක බැගින් මම මෙන්න මේ විදිහට සටහන් කරනවා. කලින් වගේමයි දශම ස්ථාන එක බැගින් සහිත අගයන් 9.1 9.2 9.3 9.4 9.5 9.6 9.7 9.8 9.9 මම මේවා මේ සටහන් කරන්නේ මේ කියන්නේ එකින් එකට ඒ නැත්තම් අපේ දරුවෝ කල්පනා කරනවා මේ දශම ස්ථාන දෙකක අගයන් දශම ස්ථාන දෙකක අගයක් වෙන්න පුළුවන්. හැබැයි පළමු සන්නිකර්ෂණයයි මේ ලබාගන්නේ. පළමු සන්නිකර්ෂණයේදී දශම ස්ථාන එකකට තමයි ආසන්න අගය ගණනය කරන්නේ. ඒ නිසා දශම ස්ථාන දෙකක අගයක් මට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මගේ අර උදව්ව කරන්න හදන්නේ. කොහොමද අපි පටන් ගන්න තැනක් තීරණය කරන්නේ? මේ ඔක්කොම වර්ග කර කර බලන්න බෑ. පහසුවෙන් අගය ලබා ගැනීම සඳහා කොහෙන්ද මම පටන් ගන්නෙ? මම මෙන්න මේ යෝජනාවයි ඔබට ගේන්න හදන්නේ. බලන්න. දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙන් වඩා ආසන්න සංඛ්‍යාව සලකමින් දල වශයෙන් ලැබිය හැකි අගයන් වෙන් කර ඒවා වර්ග කරමින් වඩා ආසන්න අගය වර්ගයේ ලෙස ලැබෙන සංඛ්‍යාව තෝරා ගැනීම. ලොකු කතාවක්. මෙතනදී කියනවා දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙන් වඩා ආසන්න සංඛ්‍යාව සලකමින්. දැන් දෙපැත්තින පූර්ණ වර්ග සංඛ්‍යා දෙක දැක්කනේ. ඒ දෙන්නගෙන් වඩා ආසන්න සංඛ්‍යාව සලකමින් කොයි හරියටද ළඟ කියලා බලන්න කියලා කියනවා. තේරෙන භාෂාවෙන්ම කිව්වොත් ඒ ළඟ කෙනාව හොයාගෙන ළඟ කෙනා අනුව ඔබ වර්ග කරන්න පටන් ගන්න කියනවා. අන්න ඒ වෙලාවට ඔබට ආසන්න අගය හොයා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ දන්නවා ආසන්න අගය ප්‍රකාශ කරන්න නම් වර්ගමූල 18ට ආසන්න අගයක් අවශ්‍ය නම් ඔබ ආසන්න බව කියන්න වර්ගමූල 18 අගය හොයන්න කලින් 18ට වඩා අඩු සංඛ්‍යාවකුත් 18ට වඩා වැඩි සංඛ්‍යාවකුත් හඳුන ගන්න ඕනේ. අන්න එතන තමයි මෙතන අපි හඳුනා ගැනීම නිවැරදිව කරන එකේ අපිට ප්‍රයෝජනෙයි තියෙන්නේ. බලන්න. මෙන්න මේ විදිහට මම උදාහරණකින්ම අරගන්නම්. මේ අපි අර කලින් අරගත්ත වර්ගමූල 18 පළමු සන්නිකර්ෂණය ලබා ගන්න යන්නේ. ලැබිය හැකි අගයන් ලියලා තියෙන්නේ. දැන් මම ආසන්න බව හොයන්න යන්නේ. දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙකට. ඒ කියන්නේ 16ට සහ 25ට ආසන්න බව සලකන්න හදන්නේ. බලමු පුතේ. 18 16ත් එක්ක සලකනකොට වෙනස 2යි. 18 25ත් එක්ක සලකනකොට වෙනස 7යි. එහෙමනම් ආසන්න සංඛ්‍යාව බොහොම පහසුවෙන් කියන්න පුළුවන් 2 කියන සංඛ්‍යාව. 2 කියන්නේ ආසන්න අගය නම් ඒ අගය තිබ්බේ 16ට. 18 ඉඳන් 16ට දුර දෙකක් වෙන්නේ නම් මම දැන් 16ට ආසන්න අගයක් තමයි වර්ගමූලයේ විදිහට තෝරගන්න හදන්නේ. මොකද මට ඉතා පැහැදිලි වඩා ආසන්න වෙන්නේ 16ට. එහෙනම් 16 වර්ගමූලයට ආසන්න අගයක් තමයි මට ලැබෙන පිළිතුර වෙන්න ඕනේ. පළමු සන්නිකර්ෂණ අගය වෙන්න ඕනේ. එහෙමනම් බලනවා 16 වර්ගමූලය 4යි. 4ට ආසන්න අගයන් මම මේ විදිහට කීපයක් හඳුනා ගන්නවා. මම දල වශයෙන් සංඛ්‍යා 3ක් තෝරගන්නවා. මේ බලන්න මම තෝරගන්න සංඛ්‍යා 3 4.1 4.2 4.3 4 ආසන්නයට එනවා. දැන් මෙතනින් මම මේ සංඛ්‍යා වර්ග කරන්න ඕනේ. වර්ග කරන්න ඕන නිසා මම මෙතන මේ සංඛ්‍යා තුලිනුත් මැද සංඛ්‍යාව තෝරගන්නවා. ආසන්න බවට යන්න එපේ. 4.2 සලකන්නේ වර්ගේ. 4.2 වර්ගේ. ඔබ 4.2 වර්ගය හොයන්න ඒකට නම් ಗುಣ කරලා බලන්න වෙනවා පුතේ. මම දැන් මෙතනදී වර්ගය ගෙනල්ලා දුන්නා. එහෙම ඔබට විභාගයේදී හැම වෙලාවෙම වර්ගය සටහන් කරලා දෙන්නේ නැහැ. නොදෙනවා කියන්නේ නැහැ. විභාගයට දෙන්නත් පුළුවන්. හැම වෙලේම දෙන්නේ නැහැ. ඒ නොදෙන වෙලාවට ඔබ 4.2 වර්ගය හොයන්න ඕනේ. 4.2 නැවතත් 4.2කින් ගුණ කිරීම. මම වර්ග කරලා ගෙනාවා අගේ 17.64යි කියලා. දැන් මේ අගේ 18ට වඩා අඩුයි. අපි මොකද කිව්වේ? ආසන්න අගේ අවශ්‍ය කරන්නේ දෙපසින් වූ සංඛ්‍යා දෙකක් අවශ්‍යයි. 18ට වඩා අඩු අගයක් ලැබිලා. එහෙමනම් ඊළඟට හොයන්න ඕනේ 18ට වඩා වැඩි වෙන අගයක්. 4.2කින් ලැබෙන්නේ 18ට වඩා අඩු වර්ගයක් නම් එහෙනම් වැඩි කරන්න 4.3ට යන්න ඕනේ. 4.2ට වඩා වැඩි වෙන්න 4.3 වර්ගය ගන්නවා. 4.3 වර්ගය 18.49. මේ තියෙන්නේ 4.3 වර්ගය නම් දැන් 18ට වඩා වැඩි. මට අවශ්‍ය කරන්නේ ආසන්න අගය. බලමු ආසන්න අගය. 18 කියන සංඛ්‍යාව 17.64ට තියෙන වෙනස බලනකොට තියෙනව පුතේ 0.36ක අගයක්. ඊළඟට බලමු 18.49ට තියෙන වෙනස. 18.49ට තියෙන වෙනස. මෙන්න තියෙනවා පුතේ 0.49ක්. මට අවශ්‍ය කරන්නේ ආසන්න කාටද කියලා හොයාගන්න. පළමු සන්නිකර්ෂණේ ආසන්න අගය ලබා ගන්න හදන්නේ. මෙන්න ආසන්න අගය 0.36යි කිව්වමයි ආසන්න බව දැක්වෙන්නේ. එහෙමනම් මේ 0.36ක ආසන්න අගය ලබා දෙන්නේ 4.2 වර්ගයෙන්. 4.2 වර්ගයෙන් නම් 18ට ආසන්න අගය ලැබෙන්නේ 18 වර්ගමූලය
ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනේ 4.2ට. පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය ආසන්න වශයෙන් සමාන අගය ලබා ගැනීම. මේ ආසන්න වශයෙන් සමාන අගයක්. ආසන්න වශයෙන් සමාන නිසා අපි මෙතන සමාන ලකුණ භාවිතා කරන්නේ නැහැ. අපි මෙන්න මේ විදිහට සටහන් කරනවා 18 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි. එහෙම නැත්නම් පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය 4.2 කියලා. දැන් මේ වැඩේ අපිට අර අනික් සංඛ්‍යා දෙකත් එක්කත් ගලපන්න පුළුවන් නම් ඔබ ඔන්න පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම සඳහා සූදානමින් පවතින දරුවෙක් බවට පත් වෙනවා. බලමු. දැන් මගෙත් එක්කම මේ වැඩේ කරන්න උත්සාහ කරන්න. බලන්න පුතේ. අපි ඊළඟට තෝරගත්ත සංඛ්‍යාව වර්ගමූල 77. පළමු සන්නිකර්ෂණයට අගය හොයන්න යන්නේ. බලනවා. අපි ලැබිය හැකි අගයන් ටිකක් දැන් සූදානම් කරගෙන ඉන්නේ. අපි කිව්වා පටන් ගන්න තැනක් ඕනේ. පටන් ගන්න තැන අපි හොයා ගන්නවා දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙකට ආසන්න බව සලකමින්. අපි ආසන්න බව බලමු. 77ට 64ට තියෙන දුර වෙනස 13ක් කියලා එනවා. ඊළඟට අපි 81 සිට වෙනස 4ක් කියලා එනවා. වෙනස ළඟ වෙනකොට තමයි ආසන්න බව දැක්වෙන්නේ. එහෙමනම් ආසන්න අගය 81 කියන සංඛ්‍යාවට තමයි 77 ආසන්න වෙන්නේ. දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙකකින්. එහෙමනම් අපි දැන් තෝරගන්න ඕනේ 81 වර්ගමූලයත් එක්ක ආසන්න වෙන අගයක්. 81 වර්ගමූලය 9යි. 9ට ආසන්න වෙන අගයන් අපි තෝරන්න ගත්තොත් 8.1 8.2 8.3 අනේ අගයන් නම් තෝරලා හරියන්නේ නැහැ. මොකද ඒ තියෙන්නේ 64 වර්ගමූලයට ආසන්න වෙන අගයන්. 64ට දුර වැඩි ආසන්න බව සැලකුවේ 81ටයි ආසන්න 81ට ආසන්න අගයන් 8.5න් එහාටවත් ගන්න වෙනවා. මම තෝරගන්නවා මෙන්න මේ විදිහට ලැබිය හැකි අගයන් තුනක්. බලන්න. මම තෝරගන්නවා පුතේ මෙන්න මේ අගයන් තුන. 8.7 8.8 සහ 8.9. අපි කිව්වා දැන් වර්ග කරලා බලන්න වෙනවා. අපි මේ හොයාගත්ත සංඛ්‍යාවල වර්ගය සලකන්න වෙනවා. දැන් අපි යමු වර්ගය සලකන්න. බලන්න. මම තෝරගන්නවා 8.8 වර්ගය මුලින්ම. 8.8 වර්ගය. ඔබ 8.8යි 8.8න් ගුණ කරලා වර්ගයගේ ලබා ගන්න ඕනේ. මම වර්ගයගේ අරගෙන ආවා. 8.8 වර්ගය 77.44 කියලා ලැබෙනවා. මේ ලැබුණ අගය අපි කල්පනා කරනවා 77ට වඩා අඩුද වැඩිද කියලා. මේ 77ට වඩා ඔව් වැඩි අගයක්. මට දෙපසින් පිහිටි අගයන් මගින් තමයි ආසන්න බව සලකන්න වෙන්නේ. එහෙමනම් දැන් අවශ්‍ය කරන්නේ 77ට වඩා අඩු අගයක්. තෝරගත්තේ 8.8 අගය අඩු කරන්න ඕනේ. එහෙමනම් ඔබට යන්න වෙනවා 8.7 කියන සංඛ්‍යාවට. 8.7 වර්ගයේ සලකමු. බලන්න පුතේ. 8.7 වර්ගය මම සටහන් කරගෙන තියෙනවා 75.69යි කියලා. මේ 8.7 වර්ගය 74ට වඩා අඩු අගයක්. දැන් හරි. 74ට වඩා අඩු අගයක් 74ට වඩා වැඩි අගයක් අනුයාත දශම ස්ථාන එකක සංඛ්‍යා දෙකක් වර්ග කිරීමෙන් ලැබුණා. මට ඕනේ ආසන්න අගය. ආසන්න බව සලකන්න ඔබ වෙනස ලබා ගත යුතුයි. අපි වෙනස අරගෙන බලමු. 77.44 සලකනකොට 77ට වෙනස 0.44 කියලා ලැබෙනවා. අනික් සංඛ්‍යාව 75.69. බලන්න වෙනස තියෙනවා 77ට 1.31. මට අවශ්‍ය කරන්නේ ආසන්න අගය. 0.44ක වෙනසක් 1.31ක වෙනසක් ආසන්න අගය. 0.44ක වෙනස ආසන්න බව දැක්වෙන නිසා මම තෝරගන්නවා පුතේ මේ 0.44ක් ආසන්න අගයක් දෙන වෙනස 0.44ක් කරගන්න වර්ග සංඛ්‍යාව විදිහට 8.8 වර්ගයේ 77.44 කියන අගේ. පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය දශම ස්ථාන එකකට 77 වර්ගමූලය ආසන්න වශයෙන් සමාන වෙනවා 8.8 වර්ගයේ අගයට. ඒක නිසා අපි අරගන්නවා 77 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි 8.8යි කියලා. මේ තියෙන පුතේ පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය ගණනය කිරීම. බොහොම පහසු වැඩක්. හැබැයි ඔබ පරිස්සමෙන් ගලපන්න ඕනේ. අන්නේම පරිස්සමෙන් ගලපගෙන යනවා නම් බොහොම පහසුවෙන් ගණනය කිරීම කරලා අවසන් කරන්න පුළුවන් ඔබට පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය සෙවීම සඳහා. දැන් ඔබ ගණන් දෙකක්ම මගෙත් එක්ක හැදුවා. බලමු තවත් සංඛ්‍යාවක් අපි තෝරගෙන පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෝන සංඛ්‍යාවක් අපි අර කලින් අරගත්ත 91ම අරගන්නවා. 91 වර්ගමූලය හොයන්න යන්නේ. අපි කරපු වැඩ අනුයාත දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක තේරුවා. 81 සහ 100 දෙන්නගේ වර්ගමූල සැලකුවා. 9 සහ 10 දශම ස්ථාන එක බැගින් වූ අගයන් අරගත්තා. ඒ අරගෙන ඉවරලා ආසන්න අගයට යන්න ඕනේ. මම එතනදී ඔබට උදව්වක් කරා. ඔබ පැහැදිලිව වටහා ගන්නවා නම් මේ දෙපසින් වූ පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙන් 91 ආසන්න කාටද කියලා. අපි බලමු 91 ආසන්න කාටද? 81ට ඇති වෙනස. වෙනස තියෙනවා 10ක් කියලා. 100 සිට 91ට ඇති වෙනස තියෙනවා 9ක් කියලා. වඩා ආසන්න සංඛ්‍යාව
වඩා ආසන්න වෙන්නේ වෙනස 9ක් වෙනකොට. හැබැයි 9 සහ 10 දෙන්නම පුතේ එක ළඟ අගයන්. ආසන්න වෙන්නේ නම් 100ට. හැබැයි දෙන්නම එක ළඟ අගයන් වෙනකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ 91 කියන සංඛ්‍යාව අපි දෙපසින් සලකපු පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙහි මැදට කිට්ටු වෙන්නයි ඉන්නේ. මැදට ආසන්න වෙන්න ඉන්නවා නම් එතනදී ඔබ 100ට ආසන්නයි කියලාත් හඳුන ගන්න ගමන්ම මැදට ආසන්නයි කියලාත් හඳුනගත්තා නම් ඔබ පැහැදිලිවම තෝරගන්නේ මැදටත් ආසන්න වෙන. හැබැයි මැදට වඩා වැඩි වෙන අගයන් තුනක්. බලන්න මම තෝරගන්නවා මෙන්න මේ විදිහට. මැද අගයක් වෙන්න ඕනේ කියලා දැනුන නිසා 9.5ත් එක්කම 9.5 9.6 සහ 9.7 කියන සංඛ්‍යා තුන. හරි. දැන් ඔන්න සංඛ්‍යා තුනක් තෝරගත්තා. මට ඕනේ වඩා ආසන්න සංඛ්‍යාව. පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලය. වර්ග කරලා බලන්න වෙනවා. මේ සංඛ්‍යා තුනෙන් එකක් තෝරගමු. මම කිව්වා මැද සංඛ්‍යාව තෝරගත්තා නම් තරමක් පහසුයි. එතකොට වැඩි වෙනවද අඩු වෙනවද සලකලා අගේ තීරණය කරන්න පුළුවන් දෙවනුවට වර්ග කරන්නේ කවුද කියලා. මම තෝරගන්නවා මුලින්ම 9.6. 9.6 අරගෙන වර්ග කරන්නයි යන්නේ. බලමු. 9.6 වර්ගය 92.16යි කියලා ලැබෙනවා. මේ 9.6 වර්ගය 92.16ක්. මට අවශ්‍ය සංඛ්‍යාව 91. මේ අගේ 91ට වඩා වැඩි අගයක් විදිහටයි ලැබුණේ. ආසන්න බව සලකන්න නම් දෙපසින් වූ අගයන් දෙකක් අවශ්‍ය වෙනවා. දෙපසින් 91ට වැඩි අගයක් අවශ්‍යයි. 91ට අඩු අගයක් අවශ්‍යයි. දැන් ලැබිලා තියෙන්නේ 91ට වඩා වැඩි අගයක්. එහෙමනම් ඔබ හොයන්න ඕනේ 91ට වඩා අඩු අගයක්. අගේ අඩු කරන්න ඕනේ. 9.6 වර්ග කරේ. අගේ අඩු කරන්න නම් ඔබ 9.6ට පස්සේ සලකන්න ඕනේ 9.5 කියන සංඛ්‍යාව. 9.5 වර්ගය බලමු අරගෙන. 9.5 වර්ගය 9.5 9.5න් ගුණ කරනවා අගේ ලැබෙනවා 90.25යි කියලා. 90.25ක් අපේ අවශ්‍යතාවයේ තිබුණේ 91කට වඩා අඩු අගයක්. හරි. 90.25යි කියන්නේ දුවේ පුතේ 91කට වඩා අඩු අගයක්. දැන් තෝරන්න ඕනේ මේ දෙපස පිහිටි සංඛ්‍යා දෙකෙන් ආසන්න සංඛ්‍යාව කවුද කියලා. ආසන්නගේ සන්නිකර්ෂණය කරන්න හදන්නේ. ආසන්නගේ තෝරන්න අපි කලිනුත් ඉගෙන ගත්තා. වෙනස සලකන්න වෙනවා. මේ ලැබුණු වර්ග සංඛ්‍යා දෙකට මේ ලැබුණු වර්ග සංඛ්‍යා දෙකට අපිට වර්ගමූලය අවශ්‍ය කරන 91 සිට ඇති වෙනස ගණනය කරන්න වෙනවා. අපි වෙනස හොයමු. බලන්න මුලින්ම අපි හොයාගෙන තියෙන 92.16ක්. වෙනස හොයන්න 91ක් අඩු කරලා බලනවා. බලන්න 92.16න් 91ක් අඩු කරාම වෙනස ලැබෙනවා 1.16යි කියලා. 1.16ක වෙනසක් 91 සිට 1.16ක් වැඩි වෙන්න තමයි තියෙන්නේ. දැන් අඩු සංඛ්‍යාවට යනවා 99.25 කියන සංඛ්‍යාවට. 99.25ට අපි වෙනස හොයන්න යන්නේ. 91 සිට ඇති වෙනස බලමු. 91න් 99.25ක් අඩු කරනවා 0.75යි කියලා ලැබෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ වඩා ආසන්න අගේ සන්නිකර්ෂණය වඩා ආසන්න අගේ 1.16ක වෙනසක් 0.75ක වෙනසක්. දුවේ පුතේ ආසන්න අගේ කවුද? ඔව් ආසන්න අගේ වෙන්නේ 0.75ක වෙනස දෙන කෙනා. 0.75ක වෙනසක් ඒ ලබා දෙන්නේ 90.25න්. එහෙමනම් මේ හොයාගත්ත වර්ග සංඛ්‍යා දෙකෙන් 91ට වඩාත් ආසන්න සංඛ්‍යාව 99.25යි නම් 99.25 ආසන්නගේ ලබා දෙන වර්ග සංඛ්‍යාව. 99.25ක් ආසන්නගේ ලබා දෙන්නේ 9.5න් නම් 91 පළමු සන්නිකර්ෂණය වර්ගමූලයේ පළමු සන්නිකර්ෂණය 9.5ක් වෙන්න ඕනේ. අපි තෝරගන්නවා වඩා ආසන්නගේ. මේ ගණනය කිරීම සියල්ල කරලා අපි වඩා ආසන්නගේ තෝරගන්නවා 91 සඳහා 9.5යි කියලා. මේ පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම. මේ දුවේ පුතේ අපි 10 ශ්‍රේණියේදී වර්ගමූලයේ සෙවීම සඳහා කතා කරන එක ක්‍රමයක්. පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ සෙවීම. එහෙම නැත්නම් ආසන්න පළමු දශම ස්ථානයට වර්ගමූලය ලබා ගැනීම. මෙතනදී අපි කරපු කාරණාව නැවතත් මතක් කරොත් දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක හොයා ගන්නවා. ඒ පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙහි වර්ගමූල සලකමින් ලැබිය හැකි අගයන් දශම ස්ථාන එක බැගින් තීරණය කරනවා. ඊට පස්සේ අපි පුංචි දව්වක් ගත්තා. ඒ පූර්ණ වර්ග සංඛ්‍යා දෙකෙන් අපි වර්ගමූලයේ සලකන සංඛ්‍යාව වඩා ආසන්න කාටද කියලා බලලා අපි අගයන් කීපයක් වෙන් කරගත්තා. වෙන් කරගෙන ඒ වෙන් කරගත් අගයන් වර්ග කරමින් බැලුවා. අපි සලකන සංඛ්‍යාවට දෙපසින් වූ වර්ග අගයන් දෙකක් ලැබෙනකම් අපිට දෙපසින් වූ අගයන් දෙක ලැබුණාම ඊළඟට ආසන්න බව ලබා ගන්න අපි වෙනස සැලකුවා. වෙනස සලකනකොට පුතේ වඩා අඩු වෙනසක් ආසන්න බව අපිට ලැබෙනවා. ආසන්න බව ලැබුණු ගමන් අපි පළමු සන්නිකර්ෂණයට වර්ගමූලයේ විදිහට අනේ ආසන්නගේ ලබා දුන් වර්ගයේ හදපු සංඛ්‍යාව වර්ග වූ සංඛ්‍යාව
වර්ගමූලයේ විදිහට ලබා ගත්තා. මේ පළමු සන්නිකර්ෂණයේ වර්ගමූලයේ සෙවීම. මේ ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන් ඒ දශම ස්ථාන එකකට පිළිතුරු ලබා ගන්න විතරයි. අපි වර්ගමූලය හොයන්න තවත් විදිහක් කතා කරනවා. මේ පාඩමේ අපි ආකාර දෙකකට වර්ගමූලය හොයනවා. බලන්න ඊළඟට කතා කරන කාරණාව. මෙන්න මේ විදිහට කියනවා. සාධාරණ ක්‍රමයට වර්ගමූලයේ සෙවීම. සාධාරණ ක්‍රමයට වර්ගමූලයේ සෙවීම කියලා කියන්නේ. එතෙන්දී විස්තරය මම මෙන්න මෙහෙම කියලා තියෙන්නේ. බලන්න. ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීම සඳහා මෙම ක්‍රමය භාවිතා කළ හැක. ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීම සඳහා එහෙම කියන්න හේතුවක් තියෙනවා. මොකද කලින් අපි සන්නිකර්ෂණය කරේ එතනදී පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි කියලා. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවනකොට දෙපසින් පිහිටි පූර්ණ වර්ග සංඛ්‍යා දෙක සලකමින් අපි ආසන්න අගයක් ලබා ගත්තේ දශම ස්ථාන එකක් සඳහා. දැන් මෙතනදී කියන ඕනෑම සංඛ්‍යාවක් කියලා. කවුද ඕනෑම සංඛ්‍යාව? ඒ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් වුණත් ඔබට වර්ගමූලය හොයන්න පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවුණත් ඔබට වර්ගමූලය හොයන්න පුළුවන්. මේ සාධාරණ ක්‍රමේ භාවිතා කරලා. මේ සාධාරණ ක්‍රමේ මේ සඳහා තවත් කියනවා පුතේ බෙදීමේ ක්‍රමයට වර්ගමූලයේ සෙවීම කියලා. අපි එක්තරා බෙදීමක් පාවිච්චි කරන්නේ. එහෙම කිව්වම කල්පනා වෙනවා. අපෝ අපි දීර්ඝ බෙදීම දන්නවනේ. නෑ, ඒ දීර්ඝ බෙදීම නෙමෙයි. ඊට වඩා වෙනස්. මේ අපි වර්ගමූලය හොයන්න යන්නේ බෙදීමේ ක්‍රමයක් භාවිතා කරනවා. සාධාරණ ක්‍රමයට වර්ගමූලය හොයද්දී පූර්ණ වර්ග සංඛ්‍යාවක් උනත් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොඋනත් ඔබට වර්ගමූලය ගණනය කරන්න පුළුවන්. වගේම වැදගත් කාරණාවක් සන්නිකර්ෂණයේදී පළමු සන්නිකර්ෂණය කරද්දී දශම ස්ථාන එකක අගයක් විතරයි. හැබැයි සාධාරණ ක්‍රමයට වර්ගමූලය වෙනකොට ඔබට දශම ස්ථාන ඕනෑම ගණනක් සඳහා වර්ගමූලය ගණනය කරන්න පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි නම් ඔබට අවශ්‍ය දශම ස්ථාන ගණන සඳහා නිවැරදිව ඔබට වර්ගමූලය ගණනය කරන්න පුළුවන්. හැබැයි ඒ ලැබෙන්නේ ආසන්න අගයක්. ඒ ආසන්න අගය අපිට අවශ්‍ය ස්ථානයේ කරා හොයාගෙන යන්න කොහොමද අපි වර්ගමූලය ගණනය කරන්න ඕනේ? අන්න ඒ දේ තමයි දැන් පුරුදු වෙන්නේ. කොහොමද අපි මේ විදිහට වර්ගමූලය ගණනය කරන්නේ? බලන්න මම ඔබට මුලින්ම ඒ සඳහා ලබා දෙන කාරණාව. මෙන්න මේ කාරණාව. මුලින්ම කියනවා පුතේ සංඛ්‍යාවක දශම චිතෙහි සිට දෙපසට එම සංඛ්‍යාව ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කර ගැනීම. මෙන්න මේ වැඩේ කරගෙන ඉන්න ඕනේ. සංඛ්‍යාවක් දුන්නාම එයාගේ දශම චිතෙහි ඉඳන් දෙපසට මේ සංඛ්‍යාව ඉලක්කම් දෙකෙන් දෙකට වෙන් කර ගන්න ඕනේ. ටිකක් වෙනස් වැඩක්. අපි පුරුදු වෙමු. බලන්න. ඒකෙදි මට සංඛ්‍යාවක් ලැබෙනවා. මෙන්න මම මුලින්ම තෝරගන්න සංඛ්‍යාව. වර්ගමූලය හොයන්න තියෙනවා 1156. දැන් කෙනෙක් කල්පනා කරනවා කෝ ඒ කිව්ව දශම තිත කියලා. දශම තිතේ ඉඳන් දෙපසට නම් කෝ ඒ කිව්ව දශම තිත. පූර්ණ සංඛ්‍යාවක් ලැබිලා තියෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් ඔබ ස්ථානියගේ දන්නවා. එක ස්ථානයේ සලකනකොට මේ තියෙන එක ස්ථානයේ එක ස්ථානයට පසු අපි කියනවා දශම තිත තියෙනවා. තියලා අපිට අවශ්‍ය නම් දශම කොටස සඳහා බිඳුව බැගින් ලියා ගන්න පුළුවන්. දශම ස්ථාන සියල්ලම බිඳුව බැගින් සහිත සංඛ්‍යාවක් තමයි පූර්ණ සංඛ්‍යාවක් කියලා කියන්නේ. එහෙනම් මේ පූර්ණ සංඛ්‍යාවේ දශම තිතක් තියෙනවා. ඒ දශම තිත තියෙන්නේ එක ස්ථානයකට පසු දශම තිත අවශ්‍ය කරනවලු. එහෙනම් මම මුලින්ම සංඛ්‍යාව මෙන්න මේ විදිහට සටහන් කරගන්නවා. බලන්න. බෙදීමේ ක්‍රමයක් භාවිතා කරන්න යන්නේ. මම කිව්වේ සාධාරණ ක්‍රමේදී බෙදීමේ ක්‍රමයක් භාවිතා කරන්න යන්නේ. දශම තිතෙහි සිට දෙපසට ඉලක්කම් දෙකෙන් දෙකට සංඛ්‍යාව වෙන් කරගන්න ඕනේ. එහෙම වෙන් කරගත්තට පස්සේ පළවෙනි කොටස ඔබට පැහැදිලිව පේනවා 11 තියෙන්නේ. ඊට පස්සේ 56 තියෙනවා. ඊට පස්සේ බිංදු දෙකක් තියෙනවා. ඉලක්කම් දෙක බැගින්. දැන් මොකද කරන්නේ? මෙන්න කියනවා ඔබ වර්ගමූලය හොයන්න පටන් ගන්න විදිය. පළමු ඉලක්කම හෝ ඉලක්කම් දෙකට අදාළ සංඛ්‍යාව හෝ ඊට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව භාවිතයෙන් පහත පරිදි අගය සටහන් කිරීම. දැන් මෙතෙන්දි කරන්න යන්නේ පළමු ඉලක්කම හෝ ඉලක්කම් දෙකට අදාළ සංඛ්‍යාව. මෙතන නම් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් 11. එයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවද බලනවා. නැත්නම් ඊට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව භාවිතා කරනවලු. ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 11 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයිනේ. ඔබ දන්නවා 11ට අඩු ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව 9 කියන සංඛ්‍යාව. දැන් යාව තමයි භාවිතා කරන්න පටන් ගන්න හදන්නේ. බෙදීමේ ක්‍රමයකට යනවා කිව්වේ. මෙතනදී පුතේ අපි කරන්නේ මේ සාධාරණ ක්‍රමයට වර්ගමූලය හොයද්දී 9 කියන අගේ හඳුන ගන්නවා. 11 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි පළවෙනියට තිබුණු ඉලක්කම් දෙකේ සංඛ්‍යාව. ඊට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 9. 9 කියන්නේ 3 වර්ගයේ 3 වරක් 3. එහෙමනම් 3 වරක් 3 9ක් වෙන නිසා මෙන්න මේ විදිහට අපි අගය සටහන් කරනවා බලන්න. 11 ඊට අඩු ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව හදා ගන්නවා 3 වරක් 3න් 3 වරක් 3 කියන්නේ 9යි කියලා මේ විදිහට අගය සටහන් කරගෙන ඔන්න දැන් අපි ඉස්සරහට යන්න හදන්නේ. මෙතනදී අර පරණ පුරුදු විදිහටම ඔබට ඉතිරි සටහන් කරගන්න පුළුවන්. 11න් 9ක් 2යි මම ඉතිරි සටහන් කරගෙන යනවා ඉස්සරහට. හරි.
ඔන්න අපි දැනට කරපු වැඩේ ආයෙ මතක් කරොත් මෙතනදී කියනවා පළමු ඉලක්කම හෝ ඉලක්කම් දෙකට අදාළ සංඛ්‍යාව. තනි ඉලක්කමක අගයක් නෙමෙයි ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් 11 තිබ්බේ. එයාම හෝ ඊට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 11 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි ඊට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 9. 9 හැදෙන්නේ කොහොමද? 9 කියන්නේ 3හි වර්ගය. 3 වරක් 3 9යි. ඒ නිසා සටහන් කරනවා 3 වරක් 3 9යි කියලා. ඒ සටහන් කරලා ඉතිරි සටහන් කරගත්තා. මේ අර පරණ පුරුදු බෙදීම නෙමෙයිනේ. මොකක්ද ඊළඟට කරන්නේ? මෙන්න පුතේ ඊළඟට කියන කාරණා බලන්න. ඊළඟට කියනවා ඉන්පසු ඇති ඉලක්කම් දෙක පහළට ගැනීම. ඉන්පසු ඇති ඉලක්කම් දෙකම එකපාර පහළට ගේන්න ඕනේ. අපි දීර්ඝ බෙදීමේදී කරන්නේ ඉලක්කමෙන් ඉලක්කම පහළට කියන එකනේ. දැන් ඉලක්කම් දෙකම පහළට ගේනවා. ඉතිරි දෙකක් තිබුණා. ඊට පසු 11ට පස්සේ 56 තිබ්බා. 56ම පහළට එනවා. 56ම පහළට ආව ගමන් දැන් 256ක් ලිය වෙනවා. මොකක්ද දැන් මේ 256ත් එක්ක කරන ගනුදෙනුව? මේ වර්ගමූලයේ සෙවීමේ ක්‍රමයේදී පුතේ හැම වෙලාවෙම අපි අගය සටහන් කරනවා. ඒ සටහන් කරන අගය එකම අගය වෙන්න ඕනේ. එතනට අපි උදව්වක් කරගන්නවා මෙන්න මේ විදිහට. මේ උදව්ව ඔබ හොඳින්ම තේරුම් ගන්න ඕනේ. වගේම මතකයේ තියෙන්න ඕනේ. අපි ගණන් දෙකක් තුනක් හදනකොට ඔබට ඒ කාරණාව මතක තබා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලි වෙනවා. අපි බලමු. මෙන්න පුතේ මේ සාධාරණ ක්‍රමේ දරුවන්ට වරදින දරුවන්ට අමතක වෙන වැදගත්ම තැන. මෙන්න මෙහෙම කාරණාවක් ඔබ දැනගෙන සිටිය යුතුයි. එවිට ලැබෙන අගයට ඉදිරියෙන් කියන්නේ මේ 256ට ඉදිරියෙන් පහත පරිදි ඉරට උඩින් නැති සංඛ්‍යාවේ දෙගුණය සටහන් කිරීම. ඉරට උඩින් නැති සංඛ්‍යාවේ දෙගුණේ පහත පරිදි සටහන් කිරීම. කොහොම මුකුත් සටහන් කරලා නැහෙනි. ඔව්. දැන් අපි සටහන් කරන්න යන්නේ. ඉරට උඩින් නැති අගේ. අපි පිළිතුර ලබා ගන්න ඉරට උඩින්නේ. ඉරට උඩින් තියෙනවා පුතේ 3ක්. ඒ ඇති සංඛ්‍යාවේ දෙගුණය 3හි දෙගුණය මෙන්න අරගෙන එනවා. 3හි දෙගුණය අරන් ඇවිල්ලා අර අපි ලියාගත්ත සංඛ්‍යාවට ඉදිරියෙන් සටහන් කරගන්න කියනවා. 256ට ඉදිරියෙන් 3හි දෙගුණය 3 වරක් 2 6යි කියලා සටහන් කරනවා. මේ තමයි දරුවන්ට අමතක වෙන තැන. වගේම දරුවෝ මතක තබා ගත යුතුම තැන. මෙතන වැරදුනොත් ඔබට සාධාරණ ක්‍රමයට වර්ගමූලය ගණනය කරන්න වෙන්නෙම නැහැ. ඒ නිසා ඔබ හොඳින් මතක තියාගත යුතුයි ඉරට උඩින් මේ වන විට ඇති සංඛ්‍යාව මුලින්ම දෙගුණ කර අරගෙන ඉන්න ඕනේ අපි ඔය දැනට අපි හොයාගෙන තියෙන 256 ඉදිරියට. දැන් හරි. දෙගුණ කරලත් ගෙනාවා. දැන් මොකක්ද ඊළඟ සම්බන්ධය? ඊළඟ සම්බන්ධයත් පුතේ දැන් අපි අර කලින් භාවිතා කරපු සම්බන්ධය වගේම තමයි. කලින් මතක් කරන් 11 තිබුණා. අපි කිව්වා එක්ක 11ම සංඛ්‍යාවක් විදිහට ලබා ගන්න පූර්ණ වර්ග සංඛ්‍යාවක් විදිහට. ඒ නැතිනම් 11ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව තෝරන්න කියලා. ඒක අරගත්තේ අපි 3 වරක් 3 9යි කියලා. 3 වරක් 3 9යි කියලා. මෙතනදී තව පුංචි වෙනස් වැඩක් අපි ඉගෙන ගන්නවා. මේ බලන්න. මෙන්න කියනවා ඊට පස්සේ එම සංඛ්‍යාව හෝ ඊට ආසන්න අඩු අගය ලැබෙන පරිදි හිස්තැන් දෙකේ එකම අගය ලියා ගුණ කර ගැනීම. දැන් ඔබට පේනවා මේ 6ට එහා පැත්ත හිස්, 6න් එහා පැත්තේ අගය හිස්. වගේම 56ට ඉහළිනුත් අගය හිස්. ඒ අගයන් දෙකම හිස් වෙලා තියෙන්නේ. ඒ හිස් වූ අගයන් දෙකම ඔබ සම්පූර්ණ කරන්න ඕනේ. ඒ දැන් දෙකටම ලියන්න කියනවා එකම ඉලක්කමක්. ඔබට කලින් මතක නම් අපි 9 අරගත්තේ 3 වරක් 3 9යි. 3 වරක් 3 9යි කියලා ගත්තා වගේ දැන් ඔබ 6 එහා පැත්තටත් 3 එහා පැත්තටත් එකම ඉලක්කම ලියන්න ඕනේ. ඒ එකම ඉලක්කම ලියලා ಗುಣ කරගත්තාම ලැබෙන අගය එක්ක 256ම වෙන්න ඕන කියනවා. 256 හදන්න බැරි නම් ඊට ආසන්න අඩු අගය හදාගන්න කියලා කියනවා. බලන්න 6ට එහා පැත්තේ බිඳුව දැම්මොත් 60ක් වෙනවා. 3ට එහා පැත්තේ බිඳුව දැම්මොත් එතන බිඳුවයි. අපි 3 වරක් 3 ගත්තා වගේ දැන් උඩින් ලියපු අගේ විතරක් තෝරලා බිඳුව කියලා අරගෙන 60 වරක් බිඳුව ගත්තොත් බිඳුවයි කියලා එනවා. දැන් මම ඉලක්කමක් තෝරගෙන සටහන් කරන්න යන්නේ. බලන්න මම 4 තෝරගෙන මේ විදිහට සටහන් කරොත් බලන්න දැන් ලියවෙන්නේ 64ක්. 64 ලියවෙන්නේ අපි 4 කියන ඉලක්කම භාවිතා කරාම. මෙතනදී 3 වරක් 3 9 අර කලින් අවස්ථාවේ සැලකුවා වගේ පුතේ හොඳින් තේරුම් ගන්න 64 ලියවෙන්නේ 4 සටහන් කරලා නම් 3 වරක් 3 ගත්තා වගේ 64 ලියවෙනකොට ඔබට හිතෙනවා 64 වරක් 64 ගන්න නෑ. 64 ලියුනේ 4 ලියලා නිසා 64 වරක් 4යි අරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ මේ ස්ථාන සම්පූර්ණ කරන්නේ 5 කියන සංඛ්‍යාව භාවිතා කරලා නම් 5 කියන ඉලක්කම යොදලා නම් 65 වරක් 5 සලකන්න වෙන්නේ. ඔබ භාවිතා කරන්නේ 8 කියන ඉලක්කම නම් 68 වරක් 8 සලකන්න වෙන්නේ. මම දැන් භාවිතා කරලා තියෙන්නේ 4 කියන ඉලක්කම. බලන්න 64 හැදුනේ 4 ලියපු නිසා. 64 වරක් 4 4යි 4යි ලිව්වා. 64 වරක් 4 අරගන්නවා පුතේ. 64 වරක් 4 ඔබ ගුණ කරලා අරගන්න ඕනේ. හරියටම 256යි. අපි කිව්වේ එම සංඛ්‍යාවම හෝ කියන්නේ 256ම හෝ ඒ සංඛ්‍යාව නෙමෙයි නම් ඊට අඩු ආසන්න අගයක්.
256 ලැබෙනවා. 256 ලැබෙන නිසා 64 වරක් 4 256 කියලා සටහන් කරපු ගමන් දැන් නම් එකක්වත් ඉතිරි වෙන්න බෑ. 256න් 256ක් අඩු කරාම එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ශුන්‍යයි, බිඳුවයි කියලා ලැබෙනවා. මෙන්න පුතේ අපිට ඉතිරි නැතිව වගයක් ලැබෙනවා. ඉතිරි නැතිව වගයක් ලැබෙනවා කියන්නේ දශම කොටසට යන්න වෙන්නේ නැහැ. දැන් කල්පනා කරන්න. දශම කොටසට යන්න වෙන්නේ නැත්නම් වර්ගමූලය සඳහා ලැබිලා තියෙන 34ක් වෙනකොට ඉරට උඩින් පුරුදු විදියමයි පිළිතුරු සටහන් වෙන්නේ 34 නම් 34 කියන්නේ ද්වේ පුතේ පූර්ණ සංඛ්‍යාවක්. 34 පූර්ණ සංඛ්‍යාවක් නම් 1156 කියන්නේ 34 වර්ගය වෙන්න ඕනේ. ඒ කියන්නේ 1156 පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මේ තියෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය සාධාරණ ක්‍රමයට ගණනය කරලා. මම ඔබට මුලින්ම කිව්වා ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක්, දශම සංඛ්‍යාවක්, පූර්ණ වර්ග සංඛ්‍යාවක් මේ ඕනෑම සංඛ්‍යාවක වර්ගමූලය අපිට සාධාරණ ක්‍රමයට ගණනය කරන්න පුළුවන් කියලා. කලින් සන්නිකර්ෂණයේදී කිව්වේ ආසන්න වශයෙන් සමාන වෙන්නේ. දැන් නම් 1156 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් පූර්ණ වර්ග සංඛ්‍යාවේ වර්ගමූලය නිශ්චිතයි 34ම තමයි. සටහන් කරනවා පුතේ වර්ගමූලය 1156 වර්ගමූලය සමානයි 34යි කියලා. මේ අපි පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය ගණනය කරේ. මේ වැඩේම මම ඔබට කිව්වා දශම සංඛ්‍යාවලටත් භාවිතා කරන්න පුළුවන්. බලමු අපි. මෙන්න මේ විදිහට මම සංඛ්‍යාවක් තෝරගන්නවා. 39.5 වර්ගමූලෙහි යගේ. කියලා තියෙන්නේ මොකක්ද බලන්න. පළමු දශම ස්ථානයට නිවැරදිව සොයන්න කියනවා. පළමු නිවැරදිව පළමු දශම ස්ථානයට සොයන්නයි ඕනේ. දැන් මේ දශම සංඛ්‍යාවේ වර්ගමූලයේ පළමු දශම ස්ථානයට නිවැරදිව හොයන්න කිව්වහම එතනදී පුතේ පළමු දශම ස්ථානයෙන් නතර කරොත් එතනදී ඒක සන්නිකර්ෂණයක් වෙනවා නේ. මේ නිවැරදිව හොයන්න යන්නේ. අපි මෙතනදී වටීමකට යන්න ඕනේ. ඒ වටීමට යන්න නම් ඔබට සිද්ධ වෙනවා දශම ස්ථාන එකකට නිවැරදිව හොයන්න. ඔබේ පිළිතුර දශම ස්ථාන දෙකකට ගණනය කරන්න. දැන් අර කලින් කරපු වැඩේමයි. අපි කියපු දේවල් මතක් කරමු. කිව්වේ සංඛ්‍යාවේ දශම තිතෙහි සිට ඉලක්කම් දෙක බැගින් දියටි සංඛ්‍යාව වෙන් කරන්න. බෙදීමේ ක්‍රමයට යන්න කලින්. බලන්න අපි මේ විදිහට වෙන් කරගන්නවා. 39.5යි බිඳුව. ඇයි මම මේ බිඳුවක් දෙන්නේ? දශම තිතෙන් දෙපසට ඉලක්කම් දෙක බැගින්න අවශ්‍යයි. 39 ඉලක්කම් 2යි. 5 විතරයි තිබුණේ. 5යි බිඳුවක් කරා දැන් 50යි කියලා ඉලක්කම් දෙකක් එතෙන්ට හැදිලා තියෙනවා. ගැටලුවක් නැහැ. දැන් අපි යන්න හදන්නේ වර්ගමූලය සොයන්න. ඔබ දන්නවා පළවෙනි ලැබිච්ච වෙන් කරගත්ත කොටස 39 තියෙන්නේ. 39 පූර්ණ වර්ග සංඛ්‍යාවක්ද බලනවා? නැහැ. ඒ නැතිනම් අපි කිව්වා 39ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව තෝරන්න. 36යි. අපි කලින් ඉගෙන ගත්තේ ඒක තමයි. 36යි. 36 හැදෙන්නේ 6 වරක් 6න්. ඔබ දන්නවා 36 හැදෙන්නේ 6 වරක් 6න් නම් මෙන්න සටහන් කරනවා. 6 වරක් 6න් 39ට අඩු ආසන්නතම පූර්ණ වර්ග සංඛ්‍යාව 36 ලැබෙනවා. අපි බලමු අඩු කරාට පස්සේ කීයක් ඉතිරි වෙනවද කියලා. මෙන්න අඩු කරා 3ක් ඉතිරි වෙනවා. අපි කලින් සටහන් කරා. කරන්න තියෙන බොහොම පහසු වැඩක්. අපි දැන් මෙතනින් පස්සේ ඊළඟ ඉලක්කම් දෙකම අරන් එනවා 15ට. ඊළඟ ඉලක්කම් දෙකම 50 ඉන්නේ. 50ම ගේනවා 15ට. 50ම 15ට ගෙනාවාම ඉන්නේ 350ක් වෙනවා. ওই 350ත් එක්ක පිළිතුර ලබා ගන්න නම් කිව්වා අපි කරන්න ඕන වැඩේ. පිළිතුර ලබා ගන්න නම් කලින් කරන්න වෙනවා ඉරට උඩින් තියෙන අගය. කවුද ඉරට උඩින් ඉන්නේ බලන්න. 6ක් තියෙන්නේ. ඒ ඉරට උඩින් නැති අගය දෙගුණ කර ওই 350 ඉදිරියට රැගෙන එන්න ඕනේ. 6 දෙගුණ කරන්න ඕනේ. 6 දෙගුණ කරාම 12යි. වැඩේ පහසුයි. කල්පනාවේ තියෙනවා නම් 6 දෙගුණ කරාම 12යි. 12ක් ලැබෙනවා. දැන් 12ට එහා පැත්තේ හිස් තැනකුත් තියෙනවා. 50ට උඩින් හිස් තැනකුත් තියෙනවා. මේ හිස් තැන් දෙකටම අපි අගයක් සටහන් කරන්න ඕනේ. මේ හිස් තැන් දෙකටම අපි අගය සටහන් කරන්න ඕනේ. කාරණාව එකම ඉලක්කම වෙන්න ඕනේ. වගේම අපි කිව්වා මෙතනට සටහන් කරන ඉලක්කමත් එක්ක ලැබෙන අගය ඒ ඉලක්කමෙන්ම ගුණ කරාම එක්ක 350 ලැබෙන්න ඕනේ. නැත්නම් 350ට අඩු ආසන්නතම අගය ලබා ගන්න ඕනේ. මම අරගන්නවා පුතේ මෙන්න මේ ඉලක්කම බලන්න. මෙතනදී මම මෙතෙන්ට සටහන් කරගන්නවා 2 සහ 2 එකම ඉලක්කම සටහන් කරේ. දැන් තිබුණේ 12 122ක් වෙනවා. 122 හැදුවේ අපි 2 කියන ඉලක්කම පාවිච්චි කරලා. 122 හැදෙන්නේ දෙකෙන් නම් අපි කිව්ව 122 වරක් 2 සලකන්න ඕනේ. 122 වරක් 2 122 ඒව දෙකක් කියන්නේ 244යි. 244ක් ලැබෙනවා. දැන් බලන්න අර ඉරට ඉහලින් අපි කරලා තියෙන වැඩේ. 2 සහ 2 සටහන් කරනකොට මේ සංඛ්‍යාවේ දශම තිතක් තියෙනවනේ. එහෙමනම් මේ යන්නේ දශම කොටසට. දශම කොටසට යන්න කලින් දශම තිත තියලා තමයි මේ දෙක කියනාගේ සටහන් කරේ. ඉරට උඩින් 6.2ක් ඉන්නවා. මේ වෙනකොට 350ත් එක්ක 244ක් ආසන්න අඩු වගේ විදිහට ලැබිලා තියෙනවා. අපි අඩු කරලා බලමු. බලන්න. අඩු කරාම ලැබෙන වගේ 106ක් කියලා.
දශම ස්ථාන එකක අගයක් ලැබිලා. අපි කිව්වේ නිවැරදිව සාධාරණ ක්‍රමයට පළමු දශම ස්ථානයේ සඳහා වර්ගමූලය ගණනය කරන්න යන්නේ. මම එතනදී කිව්වා ඔබට වටහීමක් කරන්න වෙනවා. වටහීමක් කරන්න නම් පළමු දශම ස්ථානයට වට යන්න ඔබ දෙවන දශම ස්ථානය වෙනකන් පිළිතුර දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් මේ සංඛ්‍යාවේ දෙවෙනි දශම ස්ථානය වෙනකන් වර්ගමූලය ලබා ගන්න හදන්නේ. දෙවෙනි දශම ස්ථානය වෙනකන්. එහෙමනම් තව එහාට යන්න වෙනවා. අපි කියපු කාරණාව ඔබට මතක නම් අපි කිව්වේ සෑම වෙලාවකම ඉලක්කම් දෙක බැගින් අරගන්න ඕනේ. ඉලක්කම් දෙකක් ඕනේ. තව ඉලක්කම් දෙකක් ඕනේ. අරගන්න වෙන්නේ බිංදු දෙකක්. අරගන්නවා ඉලක්කම් දෙකක්. දශම කොටසේ 50ක් වෙනකොට තියෙනවා 5යි බිංදුවක්. එතනින් එහාට තවත් බිංදු දෙකක් අරගත්ත ගමන් දැන් හරි. ඔන්න දැන් අලුත් කොටසක් ලැබෙනවා. තව බිංදු දෙකක කොටසක් විදිහට. ඒ බිංදු දෙකම එහෙමම පහළට අරගෙන එනවා. අපි කිව්වේ එහෙමනේ. ඉලක්කම් දෙකම පහළට අරගෙන එන්න කිව්වා. 106ක් ඉතිරි වුණා. අපි සටහන් කරපු බිංදු දෙකම පහළට මේ විදිහට ගෙනල්ලා සටහන් කරනවා. දැන් බලන්න. දැන් තියෙනවා 10600ක්. 10600ක අගයක් තියෙනවා. ඒ 10600 අගයත් එක්ක ගලපන්න ඕනේ අපි සාධාරණ ක්‍රමයට වර්ගමූලය සෙවීම. අර පරණ පුරුදු වැඩේමයි. අපි මොකක්ද කිව්වේ? දැනට ඉහළින් සටහන් වී ඇති සංඛ්‍යාවෙහි දෙගුණේ අරගන්න කිව්වා ඉස්සරහට. දෙගුණේ අරගන්න ඕනේ ඉස්සරහට. මෙන්න මේ ඉහළින් සටහන් වූ සංඛ්‍යාව. මේ අපේ දරුවන්ට තවත් පැටලෙන තැනක්. මෙතෙන්ද ඉරට උඩින් බැලුවාම ඔබට පැහැදිලිව පේනවා ඉරට උඩින් සටහන් වෙලා තියෙන්නේ 6.2ක අගයක්. 6.2 කියන්නේ දශම සංඛ්‍යාවක්. ඔබට හිතෙනවා ඒ දශම සංඛ්‍යාව දෙගුණ කරලා ගන්න. හැබැයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දුවේ පුතේ 6.2 ගත්තාම දශම සංඛ්‍යාවක් ඇවිල්ලා මේ 10600ත් එක්ක තියෙන සම්බන්ධයට අපිට කරදර කරනවා. ඒ නිසා අපි දශම තිත සලකන්නේ නැහැ. දශම තිත නොසලකා අපි දැනට ඉරට ඉහළින් නැති සංඛ්‍යාව බලනවා. දශම තිත නොසලකා බැලුවොත් 62ක් තියෙන්නේ කියලා ඒ 62 දෙකෙන් ගුණ කරනවා. 62 දෙකෙන් ගුණ කරොත් පුතේ ලැබෙන අගය 124ක් කියලා. ඉරට ඉහළින් දැනට සටහන් වී ඇති අගය දශම තිත නොසලකා දෙකෙන් ගුණ කරලා 124ක් අරගන්නවා. 124 තියෙනවා. 124 තව ඉලක්කමක් සම්පූර්ණ කරන්න ඕනේ. 6.2යි කියලා තියෙනවා. තවත් ඊට එහාටත් ඉලක්කමක් සම්පූර්ණ කරන්න ඕනේ. දැන් ඔබ දන්නවා එකම ඉලක්කම විය යුතුයි. එකම ඉලක්කම වෙන්නත් ඕනේ. ඒ ගුණ කරාට පස්සේ ලැබෙන අගය 10600 වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඊට අඩු ආසන්න අගය වෙන්න ඕනේ. මෙන්නම තෝරගන්න වගේ 8 සහ 8 කියන අගය. එකම ඉලක්කම 8 යොදන්නේ. 124 තිබ්බ තැනට 8ක් ලියපු ගමන් 1248 වුණා. ඒ 8 ලියලා. කිව්වා 8 ලියලා නම් 1248 හැදුවේ. ඔබ 1248 8ෙන් ගුණ කරන්න ඕනේ. 1248 8ෙන් ගුණ කරොත් ලැබෙනවා දුවේ පුතේ අගය 9984යි කියලා. මේ 9984යි කියන්නේ 10600 ආසන්න මගේ. මම ආසන්න මගේයි තෝරගත්තේ. ඔබට මට වඩා මහන්සි වෙන්න වෙනවා. මොකද මම 8 කියන අගේ ආසන්නම මගේ කියලා දැනගෙන අරගෙන ඇවිල්ලා මෙතනින් ලියාගත්ත නිසා ඔන්න මට එකවර පිළිතුර ලැබුණා. ඔබ මෙතන පහේ ඉලක්කම තෝරගත්තා නම් 1245 පහෙන් ගුණ කරාම ලැබෙන අගේ 9984ටත් වඩා අඩු අගයක්. තව අගේ වැඩි කර කර ඔබට නිවැරදි මගේ හොයාගන්න වෙනවා. දැන් හරි. දැන් අපි අගේ හෙව්වා. වෙනසක් ඕනනම් කරගන්න පුළුවන් 616යි. 616ක වෙනසක් තියෙන්නේ. කාරණාව අවශ්‍ය කරන්නේ නිවැරදිව පළමු දශම ස්ථානයේ වර්ගමූලයේ අගය. 39.5 වර්ගමූලය ආසන්න අගයක් ලබා ගන්න. ආසන්න වශයෙන් සමාන වෙනවා කියලා මට අරගන්න වෙනවා පළමු දශම ස්ථානයට අගය. නිවැරදිව පළමු දශම ස්ථාන නිසා ලැබුණු පිළිතුර බලන්න පුතේ 6.28යි දශම ස්ථාන දෙකක අගයක්. දෙවෙනි දශම ස්ථානයේ 8 තියෙන නිසා දශම ස්ථාන එකකට වැටෙව්වොත් ලැබෙනවා පිළිතුර 6.3යි කියලා. මෙන්න අපි සාධාරණ ක්‍රමයේ භාවිතා කරලා සංඛ්‍යාවක වර්ගමූලය ගණනය කරනවා. බලන්න පුතේ මේ දශම සංඛ්‍යාවක්. ඒ දශම සංඛ්‍යාවේදී ඔබ අවධානයෙන් සිටිය යුතු තැන් ඔබට දශම කොටසට ගියත් අර ඉලක්කම් දෙක කියන කාරණාව අවශ්‍යයි. අවශ්‍ය වෙලාවට ඉලක්කම් දෙකක් ලබා ගැනීම සඳහා බිංදු එකක් නම් එකක් ලියාගත්තා. මෙතන 5යි බිංදුව කරගන්න. ඊළඟ අවස්ථාවේදී අපි ඉලක්කම් දෙකක්ම අවශ්‍ය වුණා. බිංදු දෙකක්ම ලියාගත්තා. වගේම අර කලින් කාරණා වෙනස් වුණේ නැහැ. අවශ්‍ය වෙලාවට රැගෙන එනවා. ඉහළින් තියෙන සංඛ්‍යාවෙහි දිගුණිය විදිහට. ඒ ගෙනල්ලා මෙතනදී කරපු වැඩේ නම් ඔබ දන්නවා. ඔබ ඉගෙන ගන්නවා මීට පෙර පන්තිවලදී. ඔබ කුඩා ශ්‍රේණිවලදී පුංචි පන්තිවලදී ඉගෙන ගන්නවා පුතේ. දශම ස්ථාන දෙකක සංඛ්‍යාවක් දශම ස්ථාන එකකට වටීම 6.28ක් දශම ස්ථාන 2යි. දෙවෙනි දශම ස්ථානයේ 8 නිසා දශම ස්ථාන එකකට වැටෙව් විට පිළිතුර 6.3ක් විය යුතුයි. කියලා මේ විදිහට අපි වර්ගමූලය ලබා ගන්නවා. මේ තියෙන්නේ එතකොට අපි සාධාරණ ක්‍රමයට වර්ගමූලය ගණනය කරලා. අපි තව එක අවස්ථාවක් බලමු. බලන්න මම ඊළඟට තෝරගන්න සංඛ්‍යාව.
මෙන්න පුතේ 7.34 යගේ දශම ස්ථාන දෙකකට නිවැරදිව සොයන්න. දැන් දන්නවා. දශම ස්ථාන දෙකකට නිවැරදිව ඕන නම් තුන්වෙනි දශම ස්ථානය දකින්නම වෙනවා. තුන්වෙනි දශම ස්ථානය දැකලා තමයි දශම ස්ථාන දෙකකට වට යන්න වෙන්නේ. ඒ කියන්නේ ඔබේ පිළිතුර ඔබ තෙවන දශම ස්ථානය කරා රැගෙන යන්න වෙනවා. සාධාරණ ක්‍රමයට දැන් අපි දශම ස්ථාන 3කට වර්ගමූලය හොයන්න යන්නේ. බලමු. පරණ පුරුදු වැඩ ටිකම තමයි. මුලින්ම අපි සංඛ්‍යාව තෝරගන්නවා. තියෙන්නේ 7.34 දශම තිතෙහි සිට ඉලක්කම් දෙක බැගින් වෙන් කරනවා. දශම තිතට පෙර 7 තියෙනවා. දශම තිතට පසු 34 තියෙනවා. හරි. පළවෙනි කොටස ඉලක්කම් එකයි තියෙන්නේ. වෙනස් කරන්න දෙයක් නැහැ. අවශ්‍ය නැහැ. යා එහෙම මිදපු දෙන්. දශම තිතෙන් පස්සේ 3යි 4 ඉලක්කම් දෙකක් තියෙනවා. ආය අලුතෙන් වෙනස් කරන්න දෙයක් නැහැ. හැබැයි පටන් ගන්නකොට කිව්වා පළවෙනි ඉලක්කම හෝ ඉලක්කම් දෙකේ සංඛ්‍යාව. දැන් නම් පළවෙනි කොටසේ ඉන්නේ 7 විතරයි. තනි ඉලක්කමක සංඛ්‍යාවක්. පූර්ණ වර්ග සංඛ්‍යාවක්ද? නැහැ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි නම් අපි කිව්වා ඊට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව තෝරන්න. 7ට අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව. 4 කියන කෙනා ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 4 හැදෙනවා. ඔව්. දෙවරක් දෙකෙන්. දැන් සටහන් කරන්න දන්නවා දරුවෝ. දෙවරක් දෙක 4යි. දැන් අපි සටහන් කරන්න පටන් ගමු. දෙවරක් දෙක 4යි කියලා ලැබෙනවා. 7න් 4ක් අඩු කරනවා 3යි. දැන් ඊට පස්සේ කරන වැඩේ. ඉන් පසු ඇති ඉලක්කම් යුගලයම එකවර පහලට රැගෙනීම 34ම ගේනවා. ලැබෙනවා පුතේ 34 මාම 334ක්. දැන් අපි යාගේ හොයන්න දැනට ඉහළින් නැති සංඛ්‍යාව. ඊළඟට ඉහළින් දෙකක් තියෙනවා නම් ඒ දෙක දෙගුණ කරලා ගන්නවා. දෙවරක් දෙක 4ක් ලැබෙනවා. දැන් දන්නවා. දැන් ඉලක්කමක් ලියන්න තියෙනවා. එකම ඉලක්කම මේ ඊළඟ ස්ථාන දෙකම සඳහා ලියන්න ඕනේ. එක්ක 334ම හැදෙන්න ඕනේ නැත්නම් ඊට ආසන්න අඩු වගේ හැදෙන්න ඕනේ. 334 නම් හැදෙන්නේ නැහැ. පැහැදිලි. මොකද දශම ස්ථාන දෙකකට අපි නිවැරදිව පිළිතුර හොයන්න යන්නේ. බලනවා. මම මෙන්න අගය සටහන් කරනවා පුතේ. 4ත් එක්ක 7 කියන කෙනා 7යි 7යි ලිව්වා. අන්න දශම තිත ආවා. දැක්ක නේද? දශම තිත ආවා. 2යි දශම වෙලා 7 ආවේ. 47ත් එක්ක 7 සටහන් වුණා නම් 47 වරක් 7 47 වරක් 7 කියන්නේ 329යි. 329 334ට අඩුයි. ළඟටම ඇවිල්ලා වෙනස අරගන්නවා. බලන්න පුතේ වෙනස 5යි. බොහොම ළඟට ඇවිල්ලා දැන් අපි යන්න වෙනවා දෙවන දශම ස්ථානයට. දශම ස්ථානයට යන්න නම් තව ඉලක්කම් යුගලයක් ඕනේ. කවුරුත් නැහැ. කරන වැඩේ ඔබ දන්නවා. තවත් බිංදු දෙකක් අරගන්නවා මෙන්න මේ විදිහට. ඒ බිංදු දෙක අරගෙන එනවා පහලට. ඒ බිංදු දෙකම පහලට ගෙනාපු ගමන් දැන් 500ක් වෙනවා. දැන් ඉතිරි තැන 500ක් වුණා. ඒ 500 අගයට ඉදිරියෙන් අගය සටහන් කරන විදිය දන්නවා. දැන් මටත් කලින් දරුවන්ට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉරට ඉහළින් 2.7 දශම තිත සලකන්න එපා කිව්වා. 27 දෙගුණ කරලා ගන්නවා. 27 ඒවා දෙකක් 54යි. 54ත් සමග තව ඉලක්කමක් සටහන් කරන්න ඕනේ. අර 7ට එහා පැත්තෙනුත් ඒ ඉලක්කම ලියන ගමන්. හිතන්න නිකමට එකේ ඉලක්කම සටහන් කරොත් 541 ඒවා එකක් 541යි. 500ටත් වඩා වැඩි. ඒ කියන්නේ එක ලියන්නත් බෑ. එක ලියන්න බැයි නම් ඔව් අපි බිඳුව සටහන් කරනවා. මෙන්න පුතේ අපි බිඳුව සටහන් කරනවා 540 ඒවා බිඳුවක් කියලා ලිව්වේ. 540 බිඳුවක්. 540 බිඳුවක් කියන්නේ 500ම තමයි. දැන් ඉතිරි සටහන් කරනවා. 500න් බිඳුවක් අඩු කරාම 500යි කියලා ලැබෙනවා. ප්‍රශ්නේ තිබුණේ දශම ස්ථාන දෙකකට නිවැරදිව වර්ගමූලය ගණනය කරන්න. අපි කිව්වා දශම ස්ථාන දෙකකට වර්ගමූලය අවශ්‍ය නම් ඔබ දශම ස්ථාන 3කට වර්ගමූලය හොයා ගන්න ඕනේ. දශම ස්ථාන දෙකකට දැනට වර්ගමූලය ලැබිලා තියෙනවා. තුන්වෙනි දශම ස්ථානයකට යන්න නම් තවත් ඉලක්කම් යුගලයක් අවශ්‍යයි. මොකද කරන්නේ? අපි තවත් බිංදු දෙකක් සටහන් කර ගන්නවා. මේ විදිහට තවත් බිංදු දෙකක් සටහන් කරලා ඒ බිංදු දෙකත් අරන් එනවා. දැන් ලැබෙනවා පුතේගේ 50000ක් කියලා. දැන් අගේ 50000යි. මේ අගේ 50000 සඳහා අපි මේ වම් පස සටහන් කරගන්න අගේ සටහන් කරන විදිය. ඉරට ඉහළින් සටහන් වී ඇති සංඛ්‍යාව දශම නොසලකමින් 270. දශම නොසලකමින් ඉරට ඉහළින් සටහන් වී ඇති සංඛ්‍යාවෙහි දෙගුණය ලබා ගන්නවා. 272ක් 540යි. 540 ලියලා මදි. තව ඉලක්කමක් ලියන්න වෙනවා. එකම ඉලක්කම සටහන් කරනවා 5000 ආසන්නයේ 50000 ආසන්නයට යන විදිහට. බලන්න මම තෝරගන්නවා 9 කියන ඉලක්කම. 540ට 9 ලියපු ගමන් 5409ක්. එහෙමනම් 5409ක්. බලන්න 5409ක් ලැබෙනවා පුතේ 48681යි කියලා. ආසන්නයටම ගිහිල්ලා. මේ අගේ අඩු කරගත්තට පස්සේ ඉතිරිත් ලැබෙනවා 1319ක්. හැබැයි මගේ අවශ්‍යතාවය දශම ස්ථාන දෙකකට
නිවැරදිව වර්ගමූලයේ සෙවීම. දශම ස්ථාන 3කටම දැන් වර්ගමූලය ලැබිලා තියෙනවා. වට යන්න ඕනේ. 2.7.9ක් නම් දෙවන දශම ස්ථානයට වටයපු ගමන් ඔබ දන්නවා ලැබෙන්න ඕනේ අගය 2.71 කියලා. අපි එතනදිත් ආසන්න වශයෙන් සමානයි කියන හේතුව මේ වටීමක් කරන්නේ. මේ වටීමක් කරන්නේ නිසා අපි අගය ආසන්න වශයෙන් සමානයි කියලා 2.71 කියලා සටහන් කරනවා. මෙන්න පුතේ අපි පූර්ණ සංඛ්‍යාවකට, දශම සංඛ්‍යාවකට, පූර්ණ වර්ග සංඛ්‍යාවකට වර්ගමූලය ගණනය කරනවා. දශම සංඛ්‍යාවක නම් දී ඇති දශම ස්ථාන ගණන සඳහා සාධාරණ ක්‍රමයේ මගින් නිවැරදිව අපි වර්ගමූලය ගණනය කරනවා. වටීම මගින් ආසන්න අගය ගණනය කරලා අපි වර්ගමූලය ලබා දෙනවා. නිවැරදිව ප්‍රකාශ කරන්න කිව්වහම වැඩිපුර දශම ස්ථානයක් ගණනය කරලා වටීමෙන් අගය ලබාගෙන. හොඳයි පුතේ. අද දවසේ කරපු කාරණා අපි ඉගෙන ගත්ත දේවල්. අපි පටන් ගත්තේ නම් දන්න තැනකින්. අපි පූර්ණ සංඛ්‍යාවල වර්ගය කතා කරා, පූර්ණ වර්ග සංඛ්‍යා කතා කරා, ඊට පස්සේ පූර්ණ වර්ග සංඛ්‍යාවක වර්ගමූලය කතා කරා. ඔබ කල්පනා කරා මේ දන්න අපිටයි මේවා කියන්නේ කියලා. අපි ඒ සියලු දේවල් උදව්වට අරගෙන දී ඇති පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය ගණනය කරා. ඒ ගණනය කරේ පළමු දශම ස්ථානයේට ආසන්න අගයක් විදියට. එහෙම නැත්නම් අපි කිව්වා සන්නිකර්ෂණයේ වර්ගමූලය සෙවීම කියලා. ඒ කාරණා බොහොම වැදගත්. ඒ කාරණා බොහොම වැදගත් නිසා මම අර කිව්වේ වගකීමෙන් වැඩ කරන දරුවා, අවශ්‍යතාවයෙන් වැඩ කරන දරුවා, ලබන වසර ගැන විශ්වාසයෙන් යුතුව සූදානම් වෙන දරුවා මේ පාඩම්වලදී බොහොම ප්‍රවේශමට සියලු කාරණා තමන් ළඟට උකහා ගනිමින් පාඩම නිවැරදිව ඉදිරියට හඳුනා ගනිමින් තමන්ට පාඩම පුළුවන් කියන තත්ත්ව වෙනකන් අභ්‍යාසයේ යෙදෙනවා. ඒ වගේම පුතේ ඊට පස්සේ අපි කතා කරා සාධාරණ ක්‍රමයට වර්ගමූලය සෙවීම. ඉතා වැදගත් කාරණාවක්. ඉතා වැදගත් කාරණාවක් ඔබට වෙනත් විෂයන් වලදී පවා වර්ගමූලය සෙවීම මේ ක්‍රමයට පාවිච්චි කරන්න වෙන වෙලාවල් තියෙනවා. අනේ එදාට දැනෙනවා මේවත් අපිට කතා කරන්න තියෙනවද කියලා. අන්න එහෙම දවසට පාවිච්චි කරන්න විභාගයට ආවොතින් පිළිතුරු සපයන්න ඔබ මේ පාඩමට නිවැරදිව සූදානම් වෙන්න ඕනේ. එහෙමනම් මම අද දවසේදී තෝරගත්ත පාඩම වර්ගමූලයේ පාඩම ඔබට මේ වෙන විට 10 ශ්‍රේණිය සඳහා නියමිත කොටස ආවරණය වී අවසන්. දැන් තියෙන්නේ ඔබට අභ්‍යාසය දෙන්න විතරයි. පෙළ පොතේ ඔබට අභ්‍යාස තියෙනවා. ඒ අභ්‍යාස වලට පිළිතුරු ලියලා මේ කරුණු තවත් තහවුරු කරගනිමින් විභාගයේ සඳහා හොඳින් සූදානම් වෙන දරුවෙකුට අවශ්‍ය පහසුකම් සියල්ලම අපි ලබා දෙනවයි කියන කාරණාව මතක් කරන ගමන් අපි පාඩම ඉවර කරන්න හදන්නේ. ඒ අතර කියන්න ඕනේ ඔබට නැවතත් මේ පාඩම නැරඹිය යුතු නම් පුතේ channel NI YouTube නාලිකාව හරහා නැවතත් නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඒ නරඹමින් ඔබට තියෙන ගැටලු निराකරණය කරගනිමින් පාඩමට සූදානම් වෙන්න ඒ බව මතක් කරන ගමන් අදට ඔබේ ආලින්දෙන් සමුගන්නවා නැවතත් මෙවැනිම පාඩමකින් ඔබ හමු වනතුරු ඔබ සියලු දෙනාට ආයුබෝවන්.